වහන්සේ බලන්න මුනේ එකම පුතා නැතිච්ච තාත්තා කෙනෙක් ගොඩක් බණහත් කෙනෙක් මට දවසක් අහම්බෙන් අනේ මල්ලි බණක් අහන්න හරිම ඒ අහන්න පුදුම විදිහට බණක් කියලා කිව්වා මම හිතන්නේ අර ධම්ම ඩිස්කෂන් එක සිංහල රියල් මං කියන ධර්ම දිශාව මට ඒක විතරයි අහන්න හම්බුනේ මට ලොකු දහම් දැනුමක් නැහැ දැන් මට මෙතන හම්බෙච්ච ලොකු භාග්‍යයක් මොකද මේ වණහන් එක්කම අනේ මට වහන්සේගේ පාද නමස්කාර කරන්න තිබොත් ඇති කියලා. අද ඒ අවස්ථාව උදා කරගෙන කොළඹ අපි ආවේ. අනේ හම්බෙන්නට දැන් ආපු ප්‍රශ්න තමයි දැන් අර ජාතිපත්‍ය ජරා මරණ කියලා කිව්වොත් ඒතර ජාතිපත්‍යෙන් නම් ජරා මරණ ඇතිවීම හේතුව තමයි ජාතිය ඵලය තමයි ජරා මරණ. ඒ ආකාරයෙන් මට හිතුණා දැන් අවිද්‍යාවත්‍ය සංකාර. අවිද්‍යාව හේතුව ඵලය තමයි සංකාර. එහෙනම් තමයි දැන් සංකාරෙන් නතර කරන්න ඕනේ කියනවා. දැන් මට හිතුණා මෙන්න සංකාර නතර කරන්න හිතන්න ඕනේ මේ සංකාරය ඇතුනේ අර අවිද්‍යාව දිහා බලන ඉතින් සංකාර නැති කරගන්න ඕනේ කියලා. ඒක සංකාර නැති කරන්න ඕන නම් අර හේතුව දිහා බලන ඉතින් මම ඒක කරගන්න ඕනේ කියලා. මට ඒක හරියට මට තේරෙන්නේ අවිද්‍යාව කිව්වේ මේ ආස්වාදයේ කාමයේ සැපයි කියන මුලාසහගත චින්තනය. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. මෙන්න මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මේ වැරදි වැටහීම කෙනෙකුගේ චිත්තසංතානයේ පවතින තුරු ඒ සිතේ ඒ වැරදි වැටහීම හේවත් ඒ අනවබෝධයේ ප්‍රත්‍ය වේලා උපදිනවා රාග දේශ මොහ. මොකද ආස්වාදයේ සැපයි කාමයේ සැපයි කියන මේ මුලාසහගත බලාපොරොත්තුව හිතේ තියෙනකම් මොකද වෙන්නේ? ඒ බඳු කාමයන් සොයනවා සිත. ඇහෙන් ප්‍රිය රූප සොයනවා, කනෙන් ප්‍රිය ශබ්ද සොයනවා, නාසයෙන් ප්‍රිය ගන්ධ සොයනවා, දිවෙන් ප්‍රිය රස සොයනවා, කයෙන් ප්‍රිය ස්පර්ශ සොයනවා, මනසෙන් ප්‍රිය අදහස් සොයනවා. මේ මොනවද හොයලා තියෙන්නේ? කාමයේ. ඒ සැප වින්දන එහෙත් ආස්වාදයේ මේ සොයන මොහොතක් පාසා මේ හිතේ මොනවද උපදින්නේ? රාග, ද්වේෂ, මෝහ. අන්නේ ක්‍රියාවලියට තමයි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා. එනම් මේ අපේ හිතේ රාගයේ, දේශයේ, මොහේ උපදින්නේ හැමතිස්සෙම මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. දැන් ඔබතුමා අර මුල ගත්ත හොත් තැනක් එතන ඉඳලා ආපස්සට බලාගෙන ඉන්න. ජරා මරණ දෙක සකස් වුණේ මොකක් පවතින කාලෙද? ජාතිය පවතින නිසා. ජාතිය සකස් වුණේ මොකක් නිසාද? කර්ම භවය පවතින නිසා. කර්ම භවය හටගත්තේ මොකක් නිසාද? උපාදාන පවතින නිසා. උපාදාන සකස් වුණේ මොකක් නිසාද? තෘෂ්ණාව, තණ්හා පවතින නිසා. තණ්හා සකස් වුණේ මොකක් නිසාද? ආස්වාද වේදනාව, සැප වේදනාව පවතින නිසා. සැප වේදනාව සකස් වුණේ මොකක් නිසාද? රාග සම්පස්සේ, ස්පර්ශය පවතින නිසා. රාග සම්පස්සේ සකස් වුණේ මොකක් නිසාද? රාග සලආයතන ක්‍රියාත්මක වෙච්ච නිසා. සලආයතන පත්‍ය පාසෝ. රාග සලආයතන ක්‍රියාත්මක මොකක් නිසාද? ඊට අදාළ විදිහට සිත කය දෙක රාගින් දේශයෙන් රාගින් යුක්තව නැත්නම් රාග දේශ මොහ තුනටම අදාළයි. එතන අපි රාගය විතරක් ගමු. රාගෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා. ඒ නිසා නාම රූපච්ච සලආයතනන් කියන. එහෙනම් නාම රූප හතේ පංචස්කන්ධ ක්‍රියාවලිය සකස් වුනේ මොකක් නිසාද? මෙන්න මේ රාග සිත් නිසා. ඒකට කියව විඥාන පත්‍ය නාම රූප. එහෙනම් රාග නාම රූප පවතින කල්හි රාග සලආයතන පවතිනවා. එහෙනම් රාග විඥාන පවතින කල්හි රාග නාම රූප පවතිනවා. එහෙනම් විඥාන සකස් වුනේ මොකක් නිසාද? සංකාර නිසා. සංකාර පත්‍ය විඥාන. එහෙනම් රාග සංකාර පවතින කල්හි රාග විඥාන පවතිනවා. එහෙනම් අපිට සංකාර හටගන්නේ මොකක් නිසාද කියලා බලන්න ඕනේ. එහෙනම් සංකාර හටගන්නේ මොකක් නිසාද? අවිජ්ජාව හේතු කරගෙන. එහෙනම් චිත්ත සංතානය තුළ මේ කාමී ආස්වාදයේ සැපයි කියන මේ මුලාසහගත චින්තනයේ පවතින තුරු අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා අවිජ්ජා ප්‍රත්‍යයෙන් හිතේ රාග දේශ මොහ චේතනා සකස් වෙනවා. ඒ උපදින රාග දේශ මොහ චේතනා වලින් ඊට අදාළ රාග දේශ මොහ විඥාන උපද්දවන. ඒකට කිව්වා සංඛාර පත්‍ය විඥාන. එහෙනම් නැවතත් කිව්වොත් දැන් කාමයේ ආස්වාදයේ සැපයි කියන මුලාසහගත චින්තනෙහිවත් අවිජ්ජාව. මෙන්න මේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් හැම සිතකම රාග දේශ මොහ චේතනා සකස් වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කිය. ඒ උපදින රාග දේශ මොහ චේතනා වලින් ඊට අදාළ සිත් උපද්දනවා සංඛාර පත්‍ය විඥානං කියලා. රාග සංකාරයෙන් රාගසිත, නැත්නම් ලෝභ සංකාරයෙන් ලෝභසිත, දේශ සංකාරයෙන් දේශසිත, මොහ සංකාරයෙන් මොහසිත යන අදලසිත. ඊළඟට මොකද වෙන්නේ? විඥාන පත්‍ය නාම රූපං කියලා ඒ උපදින රාග දේශ මොහ සිත් වලට අනුකූලව ඒ සිත කය දෙකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. රාගසිතක් ඇති වුණොත් ඒ සිත කය දෙකේ හැඩේ එක විදිහක් ගන්න. දේශසිතක් ඇති වුණොත් ඒ සිත කය දෙකේ හැඩේ එක විදිහක් ගන්න. මොහසිතක් ඇති වුණොත් ඒ සිත කය දෙකේ හැඩේ එක විදිහක් ගන්න. දැන් රාගසිතක් ඇති වුණොත් එහෙම ඒ සිත කය දෙක
ලයාන්විත ප්‍රේමාන්විත රාගික ස්වභාවයකට එනවා. ද්වේෂසිතක් හටගත්තොත් ඒ සිත කය දෙක අර දාමරික ප්‍රචණ්ඩ ඡණ්ඩ අර විවිධාකාර අර භය උපදවන නපුරු දුෂ්ට ස්වභාවයකට එනවා. ඊළඟට මෝහසිතක් හටගත්තොත් ඊට අනුකූලව අර අලස කුසීත මෝඩ අහංකාර මාන බය ත්‍රාසය ආතතිය කියන ඒ ලක්ෂණ වලින් යුක්ත සිත කය දෙකක් වශයෙන් නිර්මාණය වෙලා පේනවා. එහෙනම් ඒ සිතට අනුකූලවයි සිත කය දෙකේ වෙනස සිද්ධ වෙන්නේ. සිතට ඒ කියන්නේ හටගත්ත විඥාණයට අනුකූලවයි හැමතිස්සෙම මේ සිත කය දෙක අපිට විවිධාකාර මට්ටමින් පේන්න ගන්න. දැන් විශේෂ තැනක් නිසා මම පොඩ්ඩක් ඉගෙන පැටි පැහැදිලි කිරීමක් කළේ. දැන් සමහර දැන් අපි දැන් මිනිස්සු විවිධාකාරයි. මේ විවිධාකාර වෙන්නේ අවිජ්ජා නිසා සංකාර හට ගන්නවා. රාග දේශම චේතන. ඒ හට ගන්න සංකාර වලින් ඊට අනුකූල විඥාන උපදවනවා. ඒ විඥාන වලින් අර සිත කය දෙකේ විවිධාකාර විපර්යාසයන් සකස් කරනවා. එක වෙලාවකට ආදරණීයයි. ප්‍රේමාන්විතයි. තව වෙලාවකට දුෂ්ටයි නපුරුයි. තව වෙලාවකට මෝඩයි අහංකාරයි. ප්‍රති එන විඥාන පත්‍ය නාම රූපං කෝ අවස්ථාව. මම මේ කෙටියම හකුලවල කියන්න දන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා ඊට අනුකූල සලආයතන. ඒ කිව්වේ දැන් අර රාගසිතක් හටගෙන සිත කය දෙක රාගෙන් ක්‍රියාත්මක වෙන්න ගත්තාම ඊට අනුකූලයි ඒ වෙලාවේ ඇස කන නාසය දිව ශරීර මනස කියන හයේ ක්‍රියාකාරීත්වය. ඒකට කියනවා නාම රූප පත්‍ය සලආයතන කියලා. එහෙනම් රාගය ඇති වුණොත් සිතේ ඊට අනුකූලව සිත කය දෙකේ විපර්යාසයක් පේනවා අපට. රාගයට අනුකූල අන්දමින් මේ සිත කය දෙකේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ ශරීරයට සම්බන්ධ ඒ සිත කය දෙකට සම්බන්ධ ඇහැ කන නාසය දිව ශරීර මනසත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ වෙලාවට මේ ඇහෙන් හොයන්නේ රාග වින්දනය ලබන්න පුළුවන් සැප වින්දනය ලබන්න පුළුවන් රූප ස්පර්ශ හැමතිස්සෙම හොයන්නේ ඒ ආයතනින් නැත්නම් චක්ක ආයතනින් හිවත් රාගයෙන් ක්‍රියාත්මක වෙන ඇසෙන් සොයන්නේ සැප වින්දනය ඇති කරන රූප. සෝත ආයතනින් හිවත් රාගයෙන් ක්‍රියාත්මක වන කනින් සොයන්නේ ඒ වගේම සැප වින්දනය ඇති කරන ශබ්ද විදිහට ඒවන් උපසංහතිය විදිහට ඉතුරු ආයතන ගැන තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔය ආයතන ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම වුණොත් ඒ විදිහම තමයි. ද්වේෂයෙන් ඇහැ ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව ඒ ගැටීමට හේතු වන රූප තමයි ඒ වෙලාවේ සොයන්නේ. දැන් කේන්ති ගිහිල්ලා කෙනෙක් තව කෙනෙක් හොයනවා ගහන්න. ඒ වෙලාවේ ආස්වාදය නෙවෙයි හොයන්නේ. අන්නර තමන්ගේ ප්‍රතිවාදිය හොයන්නේ මරන්න හරි ගහන්න හරි. එහෙනම් ඒ වෙලාවේ ඇහැ ක්‍රියාත්මක වුණේ ද්වේෂයෙන්. ඒ වගේම මෝහෙන් ක්‍රියාත්මක වෙනවා වගේම. ශෝකයෙන්, බයෙන්, ත්‍රාසයෙන්, අහංකාරයෙන්, මානින් යනවා. ඒ මොහොතේදී ඒ සිත කය දෙක ක්‍රියාත්මක වන්නේ යම්සේද ඊට අනුකූලවයි ඒ සිත කය දෙකේ ඇස කන නාසය දිව ශරීර මනස කියන හය ක්‍රියාකාරීත්වය දකින්න ලැබේ. ඒ අවස්ථාවට අපි කියනවා නාම රූප පත්‍ය සලආයතන. සලආයතනයන්ගේ නැත්නම් මේ ආයතන හය ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම අර නාම රූපයන්ට අනුකූලයි. එහෙනම් ඊළඟට දකින්න අපි සලආයතන පත්‍ය පස්සෝ. දැන් උතර ක්‍රියාත්මක වන සලආයතනයන්ගේ ස්වභාවය අනුවයි ස්පර්ශය සකස් වෙන්නේ. දැන් රාගයෙන් නම් ඇහැ කර නාසය දිව ශරීර මනස ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් හැමතිස්සෙම රාග ස්පර්ශයක් තමයි ඒ හිතට දැනෙන්නේ. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රාගයෙන් ක්‍රියාත්මක වන වෙලාවෙදී ලබන ස්පර්ශය රාග සම්පස්සේ. ওই විදිහටම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ද්වේෂයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ වෙලාවේ ලබන ස්පර්ශය ද්වේෂ සම්පස්සේ. ওই විදිහටම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මෝහයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ වෙලාවේ ලබන ස්පර්ශය මෝහ සම්පස්සේ. එහෙනම් ඒ අවස්ථාවට කො සලආයතන පත්‍ය පස්සෝ. ඊළඟට මොකද වෙන්නේ? ඒ වේදනාවන්ට අනුකූලව ඒ ස්පර්ශයන්ට අනුකූල වේදනාවක් හට ගන්නවා. රාගෙන් යමක් ස්පර්ශ වුණොත් ඒ වෙලාවේදී හිතට දැනෙන්නේ සුවයක්. සෝමනස්සාගත සුඛ වේදනාව. එහෙනම් රාගෙන් ස්පර්ශය සිද්ධ වුණොත් ඒ රූපේ සැප රූපයක් වශයෙන් දැනෙනවා. ඒ රූපෙම දේශයෙන් ස්පර්ශ වුණොත් ඒ වෙලාවට ඒ රූපේ දුක රූපයක් වශයෙන් පේනවා. ඒ රූපෙම මෝහෙන් ස්පර්ශ වුණොත් අදුක්කම සුඛ රූපයක් වශයෙන් පේනවා. දැන් උදාහරණයක් ගත්තොත් අර මම කියවර ගීතවලක් තියෙන්නේ නෙතට ඔලෙලක් වියදාව කඳුළු බිඳුවක් වියමෙදා කියන. දැන් නෙතට ඔලෙලක් උනේ රාගෙන් ස්පර්ශ වෙච්ච මොහොතේ. කඳුලක් උනේ කොහොමද? ද්වේෂයෙන් සෝ මෝහෙන් ස්පර්ශ වෙච්ච මොහොතේ. එහෙනම්
දැන් එකම රූපේ තුන් දෙනෙක්ට තුන් විදිහකට පේන්න පුළුවන්. අර විතර ගන්න උපමාවක් තියෙන එක නැවත සිහිපත් කරලා දුන්නොත් මේ වෙලාවේ දැන් ඔය මනමාලියක් ගෙදරට කැඳගෙන ඉනවා. මේ ගෙදර ඉන්නවා මනමාලයා ඉන්නවා මනමාලයාගේ මව්තුමිය ඉන්නවා ඒ වගේම මනමාලිගේ මව්තුමියක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවනේ මනමාලිට පරිබාහිරව. දැන් ওই මනමාලි තමයි නිමිත්ත රූපය. දැන් ওই රූපය මනමාලයා දකින්න වාරයක් පාසා අහුඩ දැනෙන්නේ මොකක්ද? සැප වේදනාවක්. සැප විඳිනියක් ආස්වාදයක් දැනීම. මනමාලයාගේ මව්තුමිය අපි සම්මතියේ පවතිනා වූ නැන්දම්මලේලි කැටුම තියනවා කියලා හිතමු ඒ ගෙදර. එහෙනම් මනමාලයාගේ මව්තුමියට අර ලේලියෝ පේන්නේ මොන විදිහට හැමතිස්සෙම සතුරියක් විදිහට. ඒ නිසා ඇයට රූපේ දකින්න වාරයක් පාසා දෝමනස්සේ හටගන්න. දැන් මනමාලයට හටගන්නේ සෝමනස්ස සහගත සුඛ වේදනාවත් ආස්වාදේ. මනමාලයාගේ මෞතුමියට ඒ රූපේ දැක්කහම මොහොතක් පාස හටගන්නේ දෝමනස්ස සහගත දුක් වේදනා. ඇයට අප්‍රිය වේදනාවක් ඇති වෙන්නේ. මනමාලයට ප්‍රිය වේදනාවක් ඇති වෙන්නේ. මනමාලයාගේ මෞතුමියට අප්‍රිය වේදනාවක් ඇති වෙන්නේ. මනමාලයට මේ රූපේ ප්‍රියයි. මනමාලයාගේ මෞතුමියට මේ රූපේ අප්‍රියයි. ඊළඟට ඔය ගෙදර ඉන්නවා තව මනමාලිගේ මෞතුමියක්. අර යම් දරුවගේ අම්මා. එයාට පේන්නේ අනේ මගේ අසරණ කෙල්ල, අනේ මගේ අහිංසක දුව. ඇයිට විපතක් වෙයිද දන්නේ නැහැ. ඇයිට කරදරයක් වෙයිද දන්නේ නැහැ. මේ අසපුරුෂ නැන්ද මොනව කරයිද දන්නේ නැහැ. මගේ කෙල්ලව ගහලා පන්නයිද දන්නේ නැහැ. නැති වශයෙන් හැමතිස්සෙම ඇයිට තමන්ගේ දුව මොහින් ස්පර්ශ වෙන නිසා ඇයිට හට ගන්නවා හැමතිස්සෙම ශෝකයක් බයක්. එහෙනම් මොන කල්පනා කරන නුවණින් අර මනමාලි කියන එහෙම නැත්නම් නිමිත්ත වෙච්ච ඒ ස්ත්‍රී රූපය තුල සැප වේදනාවක් තිබුණාද? දුක් වේදනාවක් තිබුණාද? අදුක්ඛම සුඛ වේදනාවක් තිබුණාද? නැහැ. ඒ වේදනා තුනෙන් එකක්වත් ඒකේ ඒ රූපය තුල පවතින්නේ නැහැ. නම් ඒ රූපේ තුන් විදිහකටයි තුන් දෙනාට පෙනුනේ. ස්පර්ශ වෙනස නිසා. මනමාලයාට ඒ රූපේ ස්පර්ශ වෙන්නේ රාගයෙන්. මනමාලයාගේ මෞතුමියට ඒ රූපේ ස්පර්ශ වෙන්නේ ද්වේෂයෙන්. මනමාලිගේ මෞතුමියට ඒ රූපේ ස්පර්ශ වෙන්නේ මෝහයෙන්. එහෙනම් ඒ වෙලාවේ තිස්සෝ වේදනා තුනක් හටගත්තා. රාග සංපස්සේ නිසා සැප වේදනාවක්, දේශ සංපස්සේ නිසා දුක් වේදනාවක්, මෝහ සංපස්සේ නිසා සැප දුක දෙකේම සම්මිශ්‍රණයක් සහිත අර අදුක්ඛම සුඛ වේදනාවක් කියන ආකාරයට වේදනා තුනක් සකස් වුණා. එහෙනම් රාග සංපස්සේ නිසා හටගත් සැප වේදනාවට ඇලෙනවා හිත, දේශ සංපස්සේ නිසා හටගන්නා දුක් වේදනාවට හිත ගැටෙනවා, මෝහ සංපස්සේ නිසා හටගන්නා දුක්ඛම සුඛ වේදනාවට හිත මුලා වෙනවා. එහෙනම් රාගය නිසා ඇලෙනවා, ද්වේෂය නිසා ගැටෙනවා, මෝහය නිසා මුලා වෙනවා. ඒක තමයි එතන පෙන්වුම් කරේ. එහෙනම් ওই අවස්ථාවට කෝ පස්සපච්චය වේදනා කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා උපදින ස්පර්ශය යම්සේද වේදනා විසේ. රාග සංපස්යෙන් නම් සැප වේදනාව ආස්වාදේ. ඒ සංපස්යෙන් නම් දුක් වේදනාව. තොමනස්සේ. මෝහ සංපස්යෙන් නම් අදුක්ඛම සුඛ වේදනාව, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් ඒ ශෝක බය ඇති කරනා ඔක්කොම වේදනා ටික. දැන් පොඩ්ඩක් උතන තව පොඩි කාරණා තව පැහැදිලි කරගමු. දැන් ඔය මනමාලයට ඔය මනමාලි කියන තමන්ගේ බිරිඳව පේන වාරයක් ගානේ හටගන්නේ මොකද්ද? සෝමනස්ස සහගත සුඛ වේදනා ආස්වාදයක් දැනීම. අපි හිතමු නිකන් උදාහරණයක් හැටියට අද කාලේ පේන දේවල් එක කල්පනා කරාම අපි හිතමුකෝ ඔය තරුණියක යම්කිසි නොහොබිනා කමක් අහු වෙනවා පුරුෂයාට. දැන් මොකක්ද වෙන්නේ? ඒතර තමයි සිද්ධිය කියන්නේ. නැතට උරලා වියදාව කඳුළු විදුවා කිය මෙදා කියලා ඊට පස්සේ පොටු හලහල සින්දු කියමු. නේ. ඇයි එහෙම උනේ? ඔය හිතන් ඉන්නවා දැන් මේ රූපේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. රූපේද ප්‍රශ්නේ තියෙන්නේ සංපස්සේද? ස්පර්ශ වල විදිහේ වැරද්ද තියෙන්නේ නේද? එදා තිබුණේ තේ රූපෙමයි. රූපේ පරිණාමයට යනවා. ඒ ධර්මතාව. නමුත් ඒ විපරිණාමීය රූප පරම්පරාවක් තිබුණා එතන. ඇයි අනුවෙන් පනවන්න සම්මුතික වශයෙන් හරි. ඉතින් එන රූපේද වැරද්ද තියෙන්නේ ස්පර්ශයේද? මොකද ලෝකයා හිතන්නේ කොහේ තියනවා කියලා දේ වැරද්ද. රූපේ පරිබාහිර අරමුණු තුලයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හිතන්නේ නෑ.
අර රාග වේදනාව සකස් වෙච්ච නිසා ආස්වාදයේ සකස් වුනේම රාග සම්පස්සේ. රාග සම්පස්සේ නිරුද්ධ වෙලා දැන් දේශ සම්පස්සේ සකස් වෙන නිසා තමයි අර වේදනාව සකස් වෙන්නේ. මට පුංචි ගීතයක් මතක් වෙනවා. දැන් සින්දු කියනවා කියලා මිනිස්සු මට බයිනවා. නමුත් මට හිතෙනවා මේ ගීත තුලින් මේ කාරණා මතු කරන්න ලේසියි. මොකද මේ ඕන තරම් ඔබ අහලා තියෙන නිසා. දැන් මේවා ඇයි මෙහෙම ලියවුනේ කියලා කවදාවත් හිතලා නෑ. දැන් මට මේ ළඟදී මේ තණ්හා සහ උපාදාන කියන දෙකට හොඳ ගීත දෙකක් සිහි වුණා. දැන් එකක් කියන්න. අනාගතේ ඒක අපේ තරුණයෙක් යෝජනා කළා ගීත වලින් බණක් කියන්න කියලා. එදාට මට හොඳට බැනුම් අහන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න ඕන ධර්මයේ මොන පරියායෙන් හරි අපි කියනවා. ඔය වගේම සින්දුවක් මතක් වෙනවා දැන් ඔය දැන් කිව්ව එක. ඔය රාග සම්පස්සයයි දේශ සම්පස්සයයි. මෙන්න බල අර මෙන්න මේ ගීත ඔබ අහලා ඇති ඉස්සර මා ඔබ දකින්නාවේ මුව සරසාගෙන සිනාවකින්. දැන් හිඳ හිට හෝ දකින්න ඉන්නේ දරන්න බැරි වේදනාවකින් කියලා. අහලා තියෙනව නේද? දැන් මොකද්ද මේ වෙන්නේ නැත්තේ? ඉස්සර එනකොට රාග සම්පස්සයෙන් තමයි ඒ වේදනාව සකස් වුනේ. ඇයිගේ යම් කිසි නොහෙක් පිච්ච කමක් ඔහුට දැනගන්න ලැබිච්ච නිසා දැන් අර රාගේ පහ වුණා. දැන් මොකද හටගෙන තියෙන අය සම්බන්ධයෙන්? ද්වේෂය. ඒ නිසා දැන් දකින්නකොට මහ වේදනාවක් ඇති වෙනවා. අන්න බලන්න. ඉතින් එහෙනම් මේ මායාවක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් අපි අර සැප වේදනාව අර රූපේ තියනවා කියලා නේද හිතන් හිටියේ. ඈ ඒකනේ ඇලුනේ. ඇත්තටම රූපේ සැප වේදනාවක් තිබිලාද? නෑ. රූපේ සැප වේදනාවක් තිබුණා නම් එක කලක රස වෙච්ච රූපේ තව කලක වස වෙන්නේ කොහොමද? එහෙනම් රූපේ සැපේ නිර්මාණය වෙන්නේ යන ස්පර්ශයට අනුකූලව. එහෙනම් රාග සම්පස්සයෙන් තමයි මේ මායාව නිර්මාණය වෙන්නේ ආස්වාදයේ කියන්නේ. තනිකර බොරුවක්. හොඳට තේරුම් ගන්න. ඔබට යමක් සැප වශයෙන් පේනවා නම් ඕනෑම රූපයක් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පණ ඇති හෝ වේවා පණ නැති හෝ වේවා ඕනෑම රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අදහසක් සැප වශයෙන් දැනෙනවා නම් ඒකේ තේරුම මොකක්ද? රාග සම්පස්සයෙන් තමයි මේ සැප වේදනාව සකස් වෙන්නේ. එහෙම නැතු ඒ අරමුණේ තියෙන එකක් නෙවෙයි මේ දැනෙන්නේ. යම් දවසක රාගය අවසන් වුණොත් එදාට සෝමනස්සාගත සුඛ වේදනාව ආස්වාදේ නිරුද්ධ වෙනවා. ද්වේෂය සහ මුලින්ම අවසන් වුණොත් එදාට දෝමනස්සාගත දුක් වේදනාව තව අවසන් වෙනවා. මෝහය සහ මුලින්ම අවසන් වුණොත් එදාට අදුක්ඛම සුඛ සහගත උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන වේදනා ඔය ශෝකේ භය ඇති කරනවා සියලු වේදනාත් අවසන් වෙනවා. එහෙනම් කල්පනා කරන්න යම් සිතක රාගයයි ද්වේෂයයි මොහේ තුනම අවසන් වුණොත් එදාට මේ ලෝකේ පවතින රූප වේදනා එදාට මේ ලෝකේ පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන ඒ බඳු ස්වභාවයක් දැනෙන්නේ. සැප රූප වශයෙන් පෙනීද? දුක් රූප වශයෙන් පෙනීද? අදුක්ඛම සුඛ රූප වශයෙන් පෙනීද? එහෙනම් කොහොමද පේන්නේ? හරියට යථා රූපේ දකි. ඒ කියන්නේ ඒ රූපේ පවතින ස්වභාවය ඒ අනුසාරයෙන් දකින්න එච්චරයි. අසුභ රූපේ අසුභ රූප වශයෙන් දකින්න. දැන් වෙලා තියෙන්නේ මොකද? රූප එන රාගය අවසන් වෙච්ච දවසට යථා රූපේ දකින්න ලෝකේ. එහෙනම් දැන් මේ සැප රූප දුක් රූප අදුක්ඛම සුඛ රූප කියන්නේ මොන රූපද? යථා රූපද විකෘති රූපද? විකෘති රූප. එහෙනම් මේ ලෝකයා රාගයේ දේශයේ මොහේ පවතින දුරු දකින්නේ ඇත්තද බොරුවද? විකෘතිය දකින්න. විකෘතියක් දකින්න. විකෘතිය තුළ ජීවත් වෙන්න. මේ විකෘතිය දැනගන්නා වූ ඥානවලට තමයි විඥාන කියන්නේ. එහෙනම් ප්‍රകൃතිය දැනගන්නා වූ ඥානවලට කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා. එහෙනම් මේ බණ අහනකොට මොකද්ද මතුවෙන්නේ? ඇත්ත දැකීමේ ඥානය පහළ වෙනවා. යථාභූත ඥානය කිව්වේ ඒකයි අර ද්වේතානුපස්සන සූත්‍රයේ ආරම්භයේදීම කිව්වේ යථාභූත ඥානය පිණිසයි මේ ධර්ම අහන්නේ කියලා. අන්නේ ප්‍රඥාව මතු කරගන්න. එහෙනම් ප්‍රඥාව මතු වුනහම
මේ සියලු දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙනවා. එහෙනම් අන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්න ආකාරය පැහැදිලි නේද? හොඳයි එතනින් එහාට මම දේශයයි මෝහයයි කියන පටිසමුප්පාද දෙක විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද මේ දෙක වෙනම විග්‍රහ කරන්න ඕන දවසක ඉදිරියේදී ඒ පටිසමුප්පාද තුන විග්‍රහ කරන මේ වෙලාවේ ධර්ම අවබෝධය පිණිස ඔතනින් අපි රාගයෙන් යන පටිසමුප්පාද විතරක් විග්‍රහ කරගමු. මොකක් හින්දයක් සත්‍යය ඇලෙන්නේ දේශේ මෝහේ නොවේ. ඇලෙන්නේ රාගය. එහෙනම් හිඳ ගන්න ඕන මොකද්ද? රාගය. එහෙනම් මේ ධර්මයේ තථාගත ධර්මය වූ කාලේ රාග විරාගය පිණිසයි. විරාගෝ නිබ්බාන. රාගයේ සිඳ ගන්න එකයි එකම දේ. රාගයේ සිඳුනහම සසර දුකින් නිදහස්. එහෙනම් ඔන්න පස්සපච්චය වේදනා. දැන් එහෙනම් රාග සම්පස්යෙන් හටගන්නේ මොන වේදනාවද? සෝමනස්ස සහගත සුඛ වේදනාවක් සැප වින්දනි. ඒකට අපි කියන්නේ සිංහලෙන් මොකද්ද? සිංහලෙන් පාලිනු කියන්නේ කොහොමද? මොකද්ද? ආස්වාද. ආස්වාදේ. එහෙනම් ඒ ආස්වාදයේ දැන් මොකද්ද වෙන්නේ හිත? ඇලෙනවා. ඇලෙනවා ඇලුම් කරන්න පටන් ගන්නවා. ඇලෙනවා කිව්වහම නිකන් අර ගම්මෙකින් ඇලෙනවා වගේ එහෙම අදහසක් එනවා. එහෙමත් එකක් වෙනවා තමයි ආශ්‍රයයෙන් එක්ක හිත ඇලෙනවා රූපේ. හිතේ ඇලෙනවා රූපේ. නමුත් අපි සම්මතේ ඔය ඇල්මට කියන වචනය ලස්සන ආදරය කරනවා. ප්‍රේමය ආදරය. ප්‍රේමය ආදරය. දැන් එහෙනම් වේදනාපච්චය තණ්හා. ඒ කිව්වේ අර සැප වේදනාවට හිත මොකද්ද වෙන්නේ? ඇලුම් කරන්න පටන් ගන්නවා ඇලෙනවා ඇල්මක් හට ගන්නවා. මේකට කියනවා වේදනාපච්චය තණ්හා. දැන් එහෙනම් ඔය පටිච්චසමුප්පාදය පිළිබඳව විග්‍රහ කරද්දී බොහෝ දෙනෙක් වරද්දන තැනක් තමයි මේ මම ඇලුම් කරා මම අල්ලගත්තා. එහෙම එකක් දැන් මෙතන පේනවද? මොකද්ද පේන්නේ ඔබට? පටිච්චසමුප්පාදේ පේන හේතුව නිසා ඵලයක් නිර්මාණය වුණා. සැප වේදනාව නිසා තමයි තණ්හාව හටගත්තේ. එහෙම නැතුව මේ මම ඇල්මක් ඇති කරගත්තා කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඕනම මොහොතක දැන් මම එහෙනම් ඇල්ම මොන්න නැති කරගත්තා කියලා නැති කරගන්න පුළුවන්. එහෙම පුළුවන්ද? බෑ. එහෙනම් ඔය ඇල්ම ඇති වෙන්නේ ඔය තෘෂ්ණාව ඇති වෙන්නේ Taman දැනගෙනද නොදැනගෙනද? නොදැනගෙන. හේතුඵල වශයෙන් තමයි හටගෙන තියෙන්නේ. එහෙනම් ඒ සැප වින්දනයේ කෙරෙහි ඇතිවෙච්ච ආස්වාදයේ කෙරෙහි ඇතිවෙච්ච මේ සැප වින්දනයේවත් ඒ ආස්වාදයේ කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව ඒ සත්‍යයාගේ අනුදැනුමකින් යුක්තව සකස් වෙච්ච එක නෙවෙයි හේතුඵල වශයෙන් සකස් වෙච්ච තෘෂ්ණාවක් එහි පවතින්නේ. දැන් ඔන්න ඔය වෙලාවට මට අර ගීත දෙක මතක් වෙන්නේ. මෙහෙම කිව්වහම ඔබට තේරෙනවා. ඒකයි මම මේ ගීත කියන්නේ නැතුව මේ සින්දු කියන ආසාවකට එහෙම නෙවෙයි. දැන් ඔය තෘෂ්ණාව දැන් මේක ලෝකයට තෝරගන්න බෑ. බලන්න මේ දැන් මේ සින්දු ඇතුලේ ඔහුගේ අසරණකම් පෙන්නනවා. පටිසමුපාදේ දන්නේ නැතිකම. දැන් දැනගෙන හිටියේ නෑ තෘෂ්ණාව හටගත්තේ කොහොමද කියලා. තෘෂ්ණාවට අපේ ලෝකවහරේ වචනයක් කියනවා. මොකද ආදරය කියලා. දැන් එහෙනම් මේ පුද්ගලයා යම්කිසි කෙනෙක් තුල මේ තෘෂ්ණාව ජනිත වෙන්නේ ඔහු දැනගෙන නොවේ. තෘෂ්ණාව වැඩෙනවා ඊට පස්සේ. වැඩෙනකොට තමයි පේන්න ගන්නේ මෙන්න මට මේ රූප සම්බන්ධයෙන්, මේ වේදනා සම්බන්ධයෙන්, මේ සංඥා සම්බන්ධයෙන්, මේ සංකාර සම්බන්ධයෙන්, මේ විඥාන සම්බන්ධයෙන් ඇල්මක් ඇති වෙලා. නැත්නම් මට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සම්බන්ධයෙන් ඇල්මක් ඇති වෙලා කියලා. එතකොට ඔහු දන්නේත් නැහැ. එතකොට හිත ගොඩක් දුර ගිහිල්ලා. එතකොට තමයි මේ සින්දුව කියන්නේ මොකක්ද දන්නවද? මටත් හොරෙන් මොකක්ද හිතන ටික? මගේ සිතින් බෙදෙන් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින් කියලා. ඒ කියන්නේ මේ මිනිහා මෙලෝඩියක් දාන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. වේදනාපච්චය තණ්හා, වේදනාපච්චය තණ්හා, වේදනාපච්චය තණ්හා ආස්වාද වින්දනයට මොහොතින් මොහොත හිත ඇලුම් කර කර වේදනාවෙන් තෘෂ්ණාව වැඩුණා. ඊට පස්සේ දැන් එහෙනම් ඔන්න ඔය අවස්ථාව තමයි ඔය කිව්වේ. එහෙනම් මේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් එහෙම නැත්නම් ඒ ඇල්ම හේතු කරගෙන ඊළඟට හට ගන්න මොකද්ද? තණ්හාපච්චය උපාදාන. දැඩිව බැහැගත්තා වූ කෙලස් කොටස් ඇති වෙන්න පටන් ගන්නවා දැන්. දැන් මම පටිසමුපාද ගැන මීට ඉස්සෙල්ලා විග්‍රහ කරලා තියෙන නිසා මේ වෙලාවේ එහෙම විග්‍රහ කරන්න යන්නේ නැහැ. අපිට මේ දේශන අහන්න පුළුවන්. මූලික දහම් න්‍යාය විතරක්ම මතු කරලා දෙන්න මෙතනදී. එහෙනම් තණ්හාපච්චය උපාදාන කොහම කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා ආකාර හතරකට වෙලාවේ ඔය තෘෂ්ණා ප්‍රත්‍යයෙන් ඒ සිතේ
විවිධාකාර සංකල්පීය කාමයන් වැඩෙන්න පටන් ගන්නවා. සංකල්ප වැඩෙන්න ගන්නවා. ඒවා කාම සංකල්පන, දෘෂ්ටි සංකල්ප, දික්ටි සංකල්පන, ඊළඟට සීලබ්බත සංකල්පන, අත්වාද සංකල්පන යන ආදී වශයෙන් විවිධාකාර අදහස් හිතේ වැඩෙන්න ගන්නවා තදින් බැහැගෙන. දැන් අර ඇල්ම නිසා හට ගන්නවා මට මේ රූපේ ඕනමයි. මට මේ ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්මයේ ඕනමයි. නැත්තම් මම මැරෙනවා මේව නැත්තම්. මට ජීවත් වෙලා පළක් නැහැ මෙහෙම නැතුව යන ආදී වශයෙන් අන්න මුලා සහගත අදහස් ගොඩක් නිර්මාණය වෙනවා හිතේ. ඒවා අයිති වෙනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන ඒවට. ඊට පස්සේ තමයි අර දෙමාපියන් මොකක් වෙලාද යකෝ මේ දරුවා. ඊට පස්සේ කියන අම්මා තාත්තා නැසත් කමන්නේ. ඒ ආස්වාදයේ ජනිත කරන්නා රූපේ ඕනමයි. අම්මා තාත්තට කඩුවෙන් ගහනවා. බෙලි කපනවා. අර රත්නපුරේ කොලා. ඔකම මට හැමතිස්සෙම මතක් වෙන බණ කියද්දි. අවුරුදු 18යි. අම්මව මැරුවා ප්‍රේමාන්තිය නිසා. දැන් ඉන්නව වැලිකඩ හිර ගෙදර. කුසේ තියාගෙන හදපු අම්මව මොනතරම් දහ දුකක් වින්දාද? අර ප්‍රේමාන්තියකින් ලැබිච්ච ආස්වාදේ මේ අවිජ්ජාව තුළ ගොඩනැගිච්ච අසාර ජීවිතේ. ඉතින් අම්මත් බණපදයක් කියලා දෙන්න උත්සාහ කරන්නේ නැතුව අම්මාත් අසත්පුරුෂකමෙන් ඉඳලා ඒක විපාකේ තමයි ඇයට ලැබුණේ. මං කියන්නේ ඒක හොඳයි කියනවා නෙවෙයි. හේතුඵලයි සියල්ල. අම්මා දරුවාට සත්පුරුෂකම ඉගෙනුවේ නැහැ, බණ දහමක් ඉගෙනුවේ නැහැ. ඒ නිසා මොකද වුනේ? අම්මටත් ඒක විපාකය ආවා. ඒ නිසා අනිත් අම්මලාත් පරිස්සම් වෙන්න ඕන. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු ඕනම කෙනෙක්ගේ අතින් අම්මයි තාත්තෙන් අරින්න පුළුවන්. ඒකාන්තයෙන්ම ආනන්තරික පාප කර්මෙන් නිදහස් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් විතරයි. චතුහපාහෙජ විමුක්තෝ චචාපිඨානානි අබ්බබ්බෝ කාතුන් කිව්වේ ඒකයි. එයාගේ අතින් වෙන්නේ නැති ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. ඒ වගේම අන්‍ය ශාස්ත්‍රවරයෙක් කරා ගිහලා නියත මිත්‍යා දෘෂ්ටි වැළඳගන්නේ. කියන මෙන්න මේ පහ හය වෙන්නේ. චචාපිඨානානි අබ්බබ්බෝ කාතුන් මේ හය වෙන්නේ අනිත් ඕන එකක් වෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයාගේ අතින් අනිත් පාප කර්ම පොඩි පොඩි අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. ලොකු ඒවා නෙමෙයි පොඩි පොඩි සුළු සුළු අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්, අකුසලයන් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අර වගේ බරපතල පාප කර්ම නම් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතෙන්ට ආපු නැති හැම කෙනෙක්ම ඔය කියන භයානක කඩේමේ ඉන්නවා. අම්මා තාත්තා උනත් නැසන්න පුළුවන්. ඒක හිතලා කරන එකක් නෙමෙයි. හොඳට තෝර ගන්න ඕනේ මේ ධර්මය. අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිජ්ජා ප්‍රත්‍යයෙන් අර අම්මා මැරුවේ. එහෙනම් මම මේ අම්මා මරනවා කියලා හිතාගෙන මැරුවා නෙමෙයි. ඒ ආශ්වාදයේ රේතරන් හිතින් තදින් ඇලුම් කරපු ඒ හිත තදින් ඇලුම් කරපු නිසායි ඒකට සිද්ධ වුනේ. තණ්හාපච්ච උපාදාන කියන මට්ටමට මම කිව්වේ අර කාම උපාදානයක් ඇති වුණා. ඇයි නැතුව මට ජීවත් වෙන්න බෑ. අම්මා නැතත් කමන්නේ ඇය වුන්. හරි? කාම උපාදානයක් ඇති වුණා. දැඩි කාම සංකල්පනාව. ඒ සංකල්පනාව විසින් තමයි අරම්මා නැසුවේ. නැතු මේ පුද්ගලික ආත්මයක් විසින් සත්වයක් විසින් කරපු දෙයක් නෙවෙයි. අවිජ්ජා ප්‍රත්‍යයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔහු තුළ ඒ අවිජ්ජාව පැවතිච්ච නිසායි අම්මට එරෙහිව අවියාදී එස වුනේ. ඉතින් අනේව නොනින් දකින්න ඕනේ. ඒක කියන තණ්හාවච්ච උපාදාන. ඒ නිසා මොකද වෙන්නේ? අන්නර තෘෂ්ණාව නිසාම අර කාමයන් කෙරෙහි නැත්නම් ආස්වාදයේ කෙරෙහි ඇතිවෙච්ච ඇල්ම නිසා වේදනාපච්ච තණ්හා. දැන් මොකද වෙන්නේ? තණ්හාපච්ච උපාදාන. ඒ තෘෂ්ණාවෙන් අර දැඩි සංකල්ප නිර්මාණය කරනවා. ඒ තමයි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා කිව්වේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ දැඩි සංකල්ප ටික නිසා මේ දැඩිව බැහැගත්තා අදහස් නිසා දැන් මේ හිතේ හැම මොහොතකම මොකද වෙන්නේ? උපාදාන පත්‍ය භවෝ කියලා කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර යන දිවසේ. සාමාන්‍ය කෙනෙක් තුළ ආනිඤ්ඤාභි සංකාරය කියන එක වැඩෙන්නේ නැහැ. ආනිඤ්ඤාභි සංකාර කියන්නේ රූපාවචර, අරූපාවචර සමාපatti කුසලයේ. ඒක අර කැලෑවල, හිමාලයේ ආදීනර ඍෂිවරු තුල වැඩෙන සංකාරය. අරූපාවචර කුසල චිත්තේ. අරූපාවචර කුසල සංකාරය. සාමාන්‍ය මිනිස්සු තුල වැඩෙන්නේ ඔය පුඤ්ඤාභි සංකාරය, අපුඤ්ඤාභි සංකාරයවත් පින්පව් දෙක. ඉනයි පවයි. යමකින් තමන්ටත් යහපතක් සිදු වේද, අනුන්ටත් යහපතක් සිදු වේද, අන්නේ තුලින් වැඩිනවා පින. හිතනන්දති පෙච්චනන්දති. හිත සතුටු වෙන්න පුළුවන් වැඩ කරනවා. බඩගිනින් අසරණ හරියට ඛණ්ඩ දෙනවා ටික. දැන් මොකද වෙන්නේ? තමන්ට සිතේ සතුටක් හටගත්තා. ඒ සතුටටත් මහ සතුටක් ඇති වුණා. දෙන්නටම සතුටක් ඇති වෙච්ච නිසා අන්න ඒකට කියනවා පින. ඒ වගේම පාපේ ඉද තප්පති පෙච්ච තප්පති.
යම් කිසි කෙනෙක්ගේ අපි මුදල් පසුම්බිය හොරකම් කළා. දැන් අපේ හිතෙත් ඇති වෙන කනගාටුවක්. මම අනුන්ගේ දෙයක් හොරකම් කළා නේද? අසාධාරණයක් නේද කළේ? හොරකම් කළේ කරන්න දෙයක් නැති කමට නමුත් හිතේ ඇති වෙන තාපයක්. හෘද සාක්ෂියට බොරු කරන්න බෑ කිව්වේ ඒකයි. හිතේ ඇති වෙන තාපයක් ඇවීමක් අනුන්ගේ දෙයක් මං ගත්තනේ අසාධාරණයි කියලා. ඒ වගේ මේ මුදල් පසුම්බිය අයිතිකාරයත් ඇවෙනවා අනේ මම මහන්සි වෙලා දුක් මහන්සි වෙලා හොයාගත්ත සල්ලි ටික නැති වුණානේ හොරකම් කළානේ කියලා. දෙන්නටම තැවීමක් අත් කළා ඒක පාපේ. දැන් ওই විදිහට අන්න අර ආශ්වාදයේ නිසා ඇතිවෙච්ච ඇල්මෙන් යුක්ත දැඩි අදහස් මගින් මොකද කරන්නේ? ඔන්න ඔය පින්පව් ඇස් කරන්න පටන් ගන්නවා. පුද්ගලයෙක් විසින් කරන එකක් නෙවෙයි. උපාදාන පත්‍ය භව. ඒ උපාදානයන් විසින් තමයි ඒ කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. එයා දැනගෙන හිටියත් නැතත්. ඒ ආශ්වාදයේ හේතුවෙන් ඇතිවෙච්ච තෘෂ්ණාවෙන් උපාදාන සකස් වෙන උපාදානයන්ගෙන් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවට කියන උපාදාන පත්‍ය භව. දැන් හැම කර්ම රැස් කරගෙන ඔය සත්‍යය ඉන්නවා. ඔය තරුණයා හෝ තරුණිය හෝ කවුරුන් හෝ. ඔහම ඉන්නකොට කොයිලාක හරි මරණයට කලාවක් නැහැ, වේලාවක් නැහැ, තැනක් නැහැ, නොතනක් නැහැ, වයසක් එහෙම එකක් නැහැ. යුක්තාණුවේ සිට මහල්ල දක්වාම ඕනෑ වයසකදී මැරෙන්න පුළුවන්. එහෙනම් මරණය නෝ ඔය අතරතුර කොයි වෙලාවක හරි. ඒකට ભેදයක් නැහැ. යුක්තාණුවේ සිට මැරෙන්නේ. එහෙනම් මරණය ආවහම මොකද වෙන්නේ? මරණයටපත් වුණා දැන් අසර ගමන නතර වෙනවද එතනින්? නෑ. චක්‍රේ නතර වෙන්නේ නෑ එතනින්. චක්‍රයෙන් මොකද කරන්නේ? එතෙක් ගොඩනැගිච්ච අර කර්ම භවයෙන් භවපච්චය ජාති අති කාම භව අති උප්පත්ති භව කර්ම භවයක් ඇති කලී උප්පත්ති භවයක් ඇත. එහෙනම් කර්ම භවයේ රැස් වෙච්ච කර්ම කෙසේද? කුමන කර්මද වැඩි රැස් වුනේ? කාමාවචර කර්ම, රූපාවචර කර්මද, අරූපාවචර කර්මද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාරද, ආනිඤ්ඤාභි සංකාරද? ඊට අනුකූලව මොකද වෙන්නේ? ඒ රැස් වෙච්ච කර්මයට අනුකූලව ඒ භවය විසින් හදන උප්පත්ති භවයක්. ඒ කියන්නේ රැස් වෙච්ච කර්මයේ යම්සේද ඊට අනුකූලව හදන જાතියක් ඒ කර්මයේ විසින් කවුරුවත් කරන එකක් නෙවෙයි. පූර්ණ කර්මජයි. සම්පූර්ණයෙන් කර්මෙන් හදන්නේ. දෙවියෙක්, බ්‍රහ්මෙක්, මෞංකාරයෙක්, මහා බ්‍රහ්මෙක් මෙතෙට එන්නේ නැහැ. සකස් වෙච්ච කර්මය යම්සේද කර්මයට අනුකූලව එතන භවය සකස් වෙනවා. භවයට අනුකූලව ජාතිය සකස් වෙනවා. ඊට අනුකූලව පුද්ගලයා මැරෙනවා. මැරිච්ච ගමන් මොකද වෙන්නේ? භවපච්චය ජාති කියලා එතෙක් ඒ සිතේ ගොඩනැගිච්ච කර්ම ශක්තියෙන් පුනර්භවය හදනවා. භවපච්චය ජාති ජාතිපච්චය ආයුපදිනවා. දැන් ආයුපදුනහම මොකද වෙන්නේ? ආයුපදිනවා කියන්නේ නැවතකින් කර්මානුරූප උපතල් ලැබෙනවා. ඒකීය සත්‍යයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, හේතුඵල සත්‍යයක්. අසාර සත්‍යයක්. මම කියලා මගේ කියලා ගන්න මෙලෝදියක් නැති හිස් සත්‍යයක් උපදිනවා. රූපේවත් වේදනාවක් සංඥාවක් සංකාරයවත් විඥානයවත් මම කියලා මගේ කියලා ගන්න බෑ. එහෙම හිතාගෙන ඉන්න පුළුවන්. දැන් උදාහරණ දැන් ඔබට හිතාගෙන ඉන්න පුළුවන් රූපේ මගේ කිය. නමුත් සත්‍ය වශයෙන් උරුමයිද? බොරුවටනේ හිතන්නේ. නිකන් හිතන් හිටියට වැඩක් නැහැ. ඒකනේ කණ්ණාඩිය ගාවට කියලා බලන්නේ හැමතිස්සෙම මොකද? තියනවද ඒ රූපේ කියලා තාම? නැතුණාම කොහෙටද යන්නේ? ඒ රූපේ ප්‍රතිසංස්කරණය කරන්න යනවා. එතකොට තමයි කියන්නේ බලන් කැඩපත සොඳුරියේ පාට වස්සුණු දෙක පුලින් පිසදා. එහෙනම් මොනවද උරුම? ওই විදිහටම වේද රූපය අහිමි වෙලා යනවා. වේදනාව අහිමි වෙලා යනවා. සංඥාව අහිමි වෙලා යනවා. සංකාර අහිමි වෙලා යනවා. විඥාන අහිමි වෙලා යනවා. මේ ධාරා පහක් මේවා. ස්කන්ධ වශයෙන් පෙන්වන්නෙත් ඒකමයි. එහෙනම් මේ කිසිම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයක මම කියලා මගේ කියලා ගන්න හරියක් නැහැ. ඔය රූපස්කන්ධයේ කිසිම රූපයක් නිශ්චිත වශයෙන් මගේ රූපي කියලා පෙන්වන්න එකක් මේකේ නැහැ. දැන් කල්පනා කරලා බලන්න. දැන් මේ මොහොතේ පවතින රූපය මේ මොහොතේ හේතුඵල වශයෙන් ගොඩනැගිච්ච රූපේ ඒකත් මගේ මම. ඊයේ තිබිච්ච ඒ රූපෙත් මම. ඊට ඉස්සෙල්ලා දවසේ තිබිච්ච ඒකත් මම. මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා තිබිච්ච ඒ රූපෙත් මම. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබිච්ච ඒ රූපෙත් මම. අර ඉපදිච්ච ගමන් අර ඉපදිලා මේ ධන ගාන බඩ ගාන වයසේ ඒ රූපත් මම. ඉපදිච්ච ගමන් අර කිරිබොන රූප ඒකත් මම. දැන් තව හෙට තියෙන රූප ඒකත් මම. තව සතියකින් තියෙන රූප ඒකත් මම. තව අවුරුද්දකින් ඒකත් මම. තව අවුරුදු 10කින් ඒකත් මම. දැන් හැම රූපයකටම මම කියනවා.
දැන් අපි අහනවා නිශ්චිත වශයෙන් කියන්න බලන්න ඔබට අයිති රූපේ කෝකද කියලා. තියනවාද එහෙම රූපයක්? එහෙනම් ওই රූප ස්කන්ධය තුල, ඒ කියන්නේ රූප ගොඩ තුල මම කියලා මගේ කියලා ගන්න නිශ්චිත වශයෙන් රූපයක් තියෙනවා. එහෙනම් මම කියන්නේ මොකටද මේ? රූප ගොඩ තමයි. ඒ නිසා කිව්ව රූප උපාදානස් ඔය විදිහටම වේදනාත් ඔය ආකාරමයි. වේදනාත් විග්‍රහ කරලා තියෙන සම මේ වෙලාවේ කෙටියෙන් කියන්නේ මේ බණ අහන්න දිගටම. එතකොට ඒ දේශන අහුවේ. සාදාන් ඉස්සරහට ස්කන්ධ විභාග ගැන වෙනම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔය පංච උපාදානස්කන්ධය ගැන තවත් ගැඹුරු දහම් කාරණා රැසක් එළිවෙයි ඒ දේශනාවෙන්. ඒකත් ඉස්සරහට අහන්න පුළුවන්. එහෙනම් දැන් ওই විදිහටම බලන්න ඕන රූප උපාදානස්කන්ධය තුල අතීත වර්තමාන අනාගත ළඟදුර හීන ප්‍රනීත ඕලාරික සුකුම අභ්‍යන්තර බාහිර කියන 11 ආකාරයක රූප ඔය රූප උපාදානස්කන්ධය තියෙනවා. එහෙනම් ඔය 11 ආකාරයක රූප වලින් එක රූපයකටවත් නිශ්චිත වශයෙන් මම කියන්න පුළුවන් කම නැහැ. ඒ මොහොතේ සකස් වෙච්ච රූප තමයි අපිට මේ ස්කන්ධය තුළ දකින්න ලැබෙන්නේ. අතීත වර්තමාන අනාගත යනාදී වශයෙන් ත්‍රිකාලයටමයි කියන 11 ආකාරයෙන් රූප. ඔය විදිහට වේදනාත් සකස් වුණාම අතීතයේදී සැප දුක වේදනා සැප දුක අදුක්කම සුඛ යනාදී වශයෙන් වේදනා සකස් වුණා. වර්තමානෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. ඒක වේදනාවකවත් නිශ්චිත වශයෙන් මම කියලා ගන්න. මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ පනවන්න වේදනාවක් තියෙනවද? මේ වේදනාවටයි මම කියන්නේ අතීතයේ පැවති මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ. වර්තමානයේ පවතින මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ. අනාගතයේ පවතින මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ. කියලා පනවන්න නිශ්චිත වශයෙන් වේදනාවක් මුණ ගැහෙනවා. නැහැනම් වේදනාවක් මොකද්ද? ගොඩක් තියෙන ස්කන්ධයක් තියෙන. අතීත වර්තමාන අනාගත ළඟදුර හීන ප්‍රණීත උලාර්ක සුකුම අභ්‍යන්තර බාහිර කියලා එතනත් 11 ආකාරයක වේදනා ගොඩක්. ඔය විදිහටම සංඥා කියන්නේ හැඟීම්. ඔය විදිහටම අතීත වර්තමාන අනාගත යන ආදී වශයෙන් ත්‍රිකාලයටමයි ඔය කිව්ව ආකාරයේ 11 ආකාරයෙන්ම හැඟීම් ගොඩක්. ඊළඟට සංකාර කියන උතන ඔය චෛතසික චේතනා ප්‍රදාන වශයෙන් අතීත වර්තමාන අනාගත යන ආදී වශයෙන් ඔය 11 ආකාරයෙන්ම චේතනා ගොඩක්. ඊළඟට විඥාන කියන්නේ සිත්. ඔය විදිහටම අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයිති ඔය කියන 11 ආකාරයෙන්ම සිත් ගොඩක්. එහෙනම් මේ යම්කිසි සත්‍යයක් පුද්ගලික ආත්මයක් වශයෙන් මේ පෙනී හිටින මේ පංච උපාදානස්කන්ධය කියන්නේ 11 ආකාරයක රූප ගොඩක්, 11 ආකාරයක වේදනා ගොඩක්, 11 ආකාරයක සංඥා ගොඩක්, 11 ආකාරයක සංඛාර හේවත් චේතනා ගොඩක්, 11 ආකාරයක විඥාන හේවත් සිත් ගොඩක්. එතකොට මේ 11 ආකාර ගොඩවල් පහේ නිශ්චිත වශයෙන් මෙන්න මේ රූපේටයි මම කියන්නේ, මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ, මෙන්න මේ හැඟීමට හේවත් මේ සංඥාවටයි මම කියන්නේ, මෙන්න මේ සංකාරයට හේවත් මෙන්න මේ චේතනාවටයි මම කියන්නේ, මෙන්න මේ විඥාන හේවත් මෙන්න මේ සිතටයි මම කියන්නේ කියලා පනවන්න රූප වේදනා සංඥා සංකාර විඥාන මුණ ගැහෙනවද? මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් මෙතන පවතින්නේ මොකද්ද? මේ සිතක් ඇතුලේ පවතින මුලාවක් මොකද්ද? මේ රූප ගොඩම මමයි. මේ වේදනා ගොඩම මමයි. මේ සංඥා ගොඩම මමය. මේ විඥාන සංකාර ගොඩම මමය. මේ විඥාන ගොඩම මමය කියලා. එහෙනම් දැන් මේ මමය කියලා තියෙන්නේ යථාර්ථවාදී රූපයක්ද එහෙම නැත්නම් මුලාවක්ද? එහෙනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සත්‍යයක් වශයෙන් පෙනී හිටින්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන චන්දරාගය. එයා තමයි සත්‍යය. එහෙනම් තු සත්‍ය කියලා පනවන කෙනෙක් මේක ඇස්සේ නෑ. මොකද රූපය තුල සත්‍යය පනවන්න බෑ. දැක්කනේ අහවල් රූපය කියලා පනවන්න එකක් තියනවද? නෑ. එහෙනම් රූප උපාදානස්කන්ධය තුල සත්‍යය පනවන්න බෑ. වේදනා උපාදානස්කන්ධය තුල සත්‍යය පනවන්න බෑ. සංඥා උපාදානස්කන්ධය තුල සත්‍යය පනවන්න බෑ. සංකාර උපාදානස්කන්ධය තුල සත්‍යය පනවන්න බෑ. විඥාන උපාදානස්කන්ධය තුල සත්‍යය පනවන්න බෑ. එහෙනම් පංච උපාදානස්කන්ධය තුලම සත්‍යය පනවන්න බෑ. එහෙනම් සත්‍යය අර මොකක්ද? කවුද මේ?
ඔව් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින ඡන්ද රාගය. එහෙනම් ඡන්ද රාගය පවතින මොකක් නිසාද අන්නර? අවිජ්ජාව නිසා. එහෙනම් අවිජ්ජාව ඇති කල්ලි ඡන්ද රාගය තෘෂ්ණාව සකස් වෙනවා. තෘෂ්ණාව ඇති කල්ලි සත්‍යයක් විද්‍යමාන වෙනවා. එහෙනම් අවිජ්ජාව සංගුණාම තෘෂ්ණාව අවසන් වෙනවා. තෘෂ්ණාව අවසන් වුණාම සත්‍යය අවසන් වෙනවා. එදාට කියනවා අරිහතුන් වහන්සේ. එහෙනම් අරිහතුන් වහන්සේ යනු පංච උපාදානස්කන්ධය පවතිනවා තෘෂ්ණාවෙන් තොරව. ඒ නිසා ස්කන්ධ පරිනිර්වාණයටපත් වෙන කොමක් හේන්දියක් ඒ ස්කන්ධ තුලින් නැවත හේතු සකස් කරන්නේ. පැහැදිලි නේද? එහෙනම් අන්න අපි නුවණින් දකින්න ඕනේ නම් භවපච්චය ජාති කියලා එහෙනම් මේ භවයෙන් ජාතිය සකස් කරනකොට මේ සත්‍ය පුද්ගලික ආත්මයක් උපදිනවා නෙවෙයි. ඒ හේතුඵල වශයෙන් නැවත පංච උපාදානස්කන්ධය හට ගන්නවා සකස් වෙනවා. එහෙනම් භවපච්චය ජාති. එහෙනම් ඒ ජාතියට ඒ පංච උපාදානස්කන්ධයට උරුමයි මොකද? ජාතිය, ජරාවයි, මරණයයි. නවත්තන්න පුළුවන්ද? බෑ. දැන් රහතන් වහන්සේ යනුවෙන් සම්මුතික වශයෙන් අපි පැනෙව්වට වෙතන ඇත්තටම රහතන් වහන්සේ කියලා කෙනෙක් පණවන්න කෙනෙක් නෑ නේද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවසන් වුණාම ඒ පංච උපාදානස්කන්ධය මෙහෙවන්න පටන් ගන්න පිරිසිදු සිතකින් සම්මා ඥාන වලින්. එහෙනම් සම්මා ඥාන වලින් ඒ පංච උපාදානස්කන්ධය පරිහරණය වෙන එකට තමයි අපි කියන්නේ රහතන් වහන්සේ කියලා. එහෙම නැතුව එතන පුද්ගලයේ සත්‍යක ආත්මයක් දකින්න බෑ. නමුත් මේ ස්කන්ධයන්ට උරුම ජරාවයි මරණය දෙක අවසන් වෙනවද? අවසන් වෙන්නේ නෑ. අවසන් වෙන්නේ නෑ. හැබැයි රහතන් වහන්සේ කියන උත්තරීතර තත්ත්වයට ජරාවයි මරණය අයිතිද? නෑ. ඒ නිසා රහතන් වහන්සේ ජරාවයි මරණයයි අවසන් කරලාද නැද්ද? ඒ ජරාවයි මරණය අයිති කාටද? පංචස්කන්ධයටයි අයිති. එහෙම නැතුව රහතන් වහන්සේට නෙවෙයි. ඒ නිසා රහතන් වහන්සේ ජරාව අවසන් කරලා අජර, මරණය අවසන් කරලා අමර, අජරාමර නිවනටපත් වෙලා උන්වහන්සේ ඉන්නේ. එතකොට ස්කන්ධයන්ට තමයි ඒ ජරාවයි මරණයයි අයිති. එහෙනම් මෙච්චර කාලයක් ජරාවයි මරණයයි මගේ උනේ මොකක් නිසාද? ඒක නිසා. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය නිසායි ඒ පංච උපාදානස්කන්ධයට අයිති සියලුම අර ජරා, ව්‍යාධි, මරණ ඔක්කොම මගේ උනේ. ඇයි? 11 කියන මේ ඒ ස්කන්ධයන්ට අයිති ධර්මතා මගේ උනේ මොකක් නිසාද? ඒ ස්කන්ධ මම කියලා තෘෂ්ණාවෙන් හිත අල්ලගෙන හිටපු නිසා. මම අල්ල ගන්නවා කියලා එකක් නෙමෙයි. සිතින් තමයි ඒ අල්ලගෙන හිටියේ. එහෙනම් ස්කන්ධ කෙරෙහි චන්දරාගය පවතින තුරු ඒ ජරාවයි මරණයයි උරුම කෙනෙක් ඉන්නවා. ඇයි ඒ? අර තෘෂ්ණාවෙන් මේ ස්කන්ධ මගේ කියලා පරිහරණය වෙන ස්වභාවයක් තියෙනවනේ. ඉතින් ඒ ස්වභාවය නිසා අනේ මගේ ජරාව, අනේ මගේ ව්‍යාධිය, අනේ මගේ මරණය කියලා වැළපෙන කෙනෙක් ඒ පංච උපාදානස්කන්ධය තුල තෘෂ්ණාවෙන් සකස් කරගෙන ඉන්නවා. එහෙනම් සත්‍ය අනුහුදෙක්ම මොකද්ද? යථාර්ථයද මායාවද? එහෙනම් ওই මායාවෙන් අත මිදෙන්න ඕන. එහෙනම් දැන් දැක්කා නේද? මේ මායාව නිර්මාණය කරන්නේ කවරෙක් විසින්ද? දෙවියෙක් විසින්ද? බ්‍රහ්මයෙක් විසින්ද? මහා මෞංකාරයෙක් විසින්ද? කවරෙක් විසින්ද? අවිජ්ජාව. එහෙනම් අවිජ්ජාව නම් හේතු විසින් තමයි මුළු සමස්ත සසර දුක්ඛ ස්කන්ධයම සකස් කරන්නේ. එහෙනම් ඒ අවිජ්ජාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කල්හි සමස්ත දුක්ඛ ස්කන්ධයම අවසන් වෙනවා, නිරුද්ධ වෙනවා. ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. එහෙනම් අවිජ්ජා නිරෝධෝ, සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ, විඤ්ඤාණ නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ, නාම රූප නිරෝධා, නාම රූප නිරෝධෝ, සලආයතන නිරෝධා, සලආයතන නිරෝධෝ, පස්ස නිරෝධා, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධා, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධා. ඔන්න බෞද්ධය. මෙන්න මේ භවය නිරුද්ධ කරන කෙනාට තමයි කියන්නේ බෞද්ධයා කියලා. භවය උදුරා ගලවලා විසිකලම දානවා. භවයක් ආය හට ගන්න තියෙන හේතු නැසලම දානවා. එයා තමයි බෞද්ධයා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ බෞද්ධයා මරණයටපත් වෙන මොහොතේදී අර සම්මුතික වශයෙන් ස්කන්ධ වශයෙන් නෙවෙයි. මොකද මම කියලා මගේ කියලා ගන්න දෙයක් එතන නැති නිසා. ඒ නිසා මොකද වෙන්නේ?
ඒ ස්කන්ධ වර්ණයටපත් වෙනකොට නැවත කර්ම භවයක් නොමැති කමින් මොකද වෙන්නේ? જાතියක් හටගන්නේ නෑ. එහෙනම් සදාතනික වශයෙන්ම නිරෝධයවත් නිරෝධයට හේවත් පරිනිර්වාණයටපත් වෙනවා. අනුපාද නිරෝධෝ නිබ්බාන. නැවත ස්කන්ධ නැති විදිහටම සහ මුලින්ම නිරෝධය සිද්ධ වෙනවා. එහෙනම් භව නිරෝධෝ ජාති නිරෝධා. ජාතිය නිරුද්ධ වුණා නම් ජරා මරණ දෙක අවසන් අජරාමර වෙනවා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝන සුපාස නිරුද්ධාන්ති මේතස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති නිරෝධෝ නිබ්බාන. නිවනටපත් වෙනවා. එහෙනම් කරන්න තියෙන එක දෙය මොකද? අවිජ්ජාව දුරු කිරීම. අවිජ්ජාව දුරු කිරීමටයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ. ඒ අවබෝධය වැඩිනකොටයි අවිජ්ජාව දුරු වෙන්නේ. ඒකටයි නිවන් මඟ වඩනවා කියන්නේ.